ආදරණීය දරුවනි අපි කර්චොෆ් නියමයන් හා සම්බන්ධ ගැටලු කිහිපයක් සාකච්ඡා කරා. දැන් සමහරක් වෙලාවට අපිට දෙනවා අපි ධාරාව ලකුණු කරන්නේ නැතුව ඔවුන් විසින් ධාරාව ලකුණු කරලා සමහරක් ගැටලු. දැන් ඔන්න බලන්නකෝ. මෙන්න මෙතන i1 කියලා ලකුණු කරලා දීලා තියෙනවා. ඒ වගේ මේ මාර්ගයේ i2 මේ මාර්ගයේ i3 කියලා අපිට ධාරාවන් ලකුණු කරලා තියෙනවා. මේක i1 ඒ වගේම මේක i2 මේක i3 කියලා අපිට ධාරාවන් ලකුණු කරලා දීලා තියෙනවා. හරි. එහෙනම් අපි කොහොමද මේ වගේ ධාරාවල් ලකුණු කරලා දීලා තියෙද්දි ගැටලු විසඳන්න කියලා බලමු. හැබැයි මෙතනදී ඔබ හොඳින් මතකයේ තබා ගත යුතු දෙයක් තියෙනවා. ඔබ හොඳින් මතකයේ තබා ගත යුතු දේ තමයි විශේෂයෙන්ම මෙන්න මෙතනදී ඔබට අය විශාල කෝෂ හොයා ඉන්න අවශ්‍ය නැහැ. අපි ගාන පොඩ්ඩක් ඩ්‍රාෆ්ට් කරමු. මොකද අපිට 6යි 10යි 2යි හරි. අපි දැන් මේ ගාන පොඩ්ඩක් ලොහුණින් ඇඳගමු. හයයෝ තියෙනවා 6යි 10යි 2යි. මෙන්න මේ ප්‍රතිරෝධය 6යි ඕම් 10යි ඕම් සහ 2යි ඕම්. එතකොට මෙන්න මෙයාගේ අපිට තියෙනවා කෝෂ තුනක්. මේ ආකාරයේ කෝෂ තුනක් මේකේ තියෙනවා. එකයි එකයි තුනයි R සමානයි 1යි ඕම් R සමානයි 3යි ඕම්. මේ විදිහට තමයි අපිට පරිපතේ දීලා තිබ්බේ. මෙහෙම තමයි අපිට පරිපතේ දීලා තිබ්බේ. 400යි 200යි 100යි 1යි 1යි 3යි 2යි ඕම්. i1 i2 i3. මේක i1 i2 i3.
මෙන්න මෙහෙම තමයි දීලා තියෙන්නේ ඈ. right. එතකොට මට ඕන විදිහට අර කලින් වගේ විශාලම කෝෂය තෝරාගෙන විශාලම කෝෂයේ ධනාග්‍රයෙන් අයි ධාරාවක් එළියට එනවා. ඒ වගේ වැඩ කරන්න බෑ පුතේ. පැහැදිලිද? විශාලම කෝෂය තෝරාගෙන විශාලම කෝෂයේ ධනාග්‍රයෙන් අයි ධාරාවක් එළියට යන ආකාරයේ ගණන් හැදීමේ කිසිම හැකියාවක් නැහැ. හරි. මම ඉස්සරලම මෙන්න මේ පරිපතේ තියෙනවා. මේ පරිපතේට ඉංග්‍රීසි අකුරු ටිකක් දාගන්නවා. හරි. දැන් මම මේකට ඉංග්‍රීසි අකුරු දාගන්නවා. මම මේ පෑනෙන් දාන්න E මෙන්න මේ සංදිය B සංදිය C D E F A මම මේක A B C D එහෙම දැම්මට ප්‍රශ්නයක්වත් නැහැ. මට කුමනෝ පිළිවෙලකට මාක් හරි පිළිවෙලකට එක්කෝ මම මේ පැත්තට මෙහෙම හරි එහෙම නැත්නම් මේ අතට හරි මට හැකියාව තියෙනවා මෙන්න මේක A B C D E F G ආදී විදිහට ඉංග්‍රීසි අකුරු ලකුණු කරන්න. මම හැබැයි I අකුර J අකුර පාවිච්චි කරන්නේ නැහැ. හරි. දැන් මේක මගේ පළවෙනි අදියර. දැන් අපි දෙවෙනි අදියරේදී කරනවා මෙන්න මෙයාලගේ සිම්පල් ආර්ලා ගලවලා කෝෂයේ ධනාග්‍රයේ පැත්තෙන් දානවා. සිම්පල් ආර්ලා සුපුරුදු පරිදි කලින් ගැටළු වලත් අපි මේ වැඩේ කරා. අපි සිම්පල් ආර්ලාව අරගෙන අපි මෙන්න මේ සිම්පල් ආර්ලා ටික අරගෙන මේක I2 I2 I3 මම මෙන්න මේ සිම්පල් ආර්ලා මකලා මෙතන සිම්පල් ආර් 1යි ඕම් මෙතන සිම්පල් ආර් 1යි ඕම් මෙතන සිම්පල් ආර් 3යි ඕම්. පැහැදිලිද? මෙතන 1යි ඕම් මෙතන 1යි ඕම් මෙතන 3යි ඕම්. එහෙනම් මං සිම්පල් ආර්ලා මකලා කෝෂයේ ධනාග්‍රයේ පැත්තෙන් ලියන්න. 1 1 3යි තියෙන්නේ. RCA වෝල්ට් කියන එක පල්ලෙහෙන් තියන්න. මොකක්ද ලියමුකෝ අපි එහෙනම්. අපිට සිම්පල් ආර්ලා එනවා 1 ඕම් 1 ඕම් සහ 3 ඕම්. මෙන්න මෙයා සිම්පල් ආර් 1 ඕම් 1 ඕම් සහ 3 ඕම් විදිහට එනවා. දැන් ඔබට පැහැදිලි 1 ඕම්
1 යෝම් සහ 3 යෝම් විදියට මම මෙන්න මේ සිම්පල් r ලව ඇඳගත්තා. මම මේ පැත්තකින් දානවා සිම්පල් r සමානයි සිම්පල් r සමානයි සිම්පල් r සමානයි කියලා. හරි. දැන් තමයි මේකේ හොඳම හරිය. මම මෙතනදී දැන් මේ i1 i2 i3 විදිහට බෙදුනේ. මම ලොකු තැනින් නෙවෙයි පොඩි තැනින් පටන් ගන්නම් ඉස්සරහට යන්න. ලොකු තැනින් නෙවෙයි මොකද්ද පටන් ගන්න පුතේ මම පොඩි තැනින් පටන් ගන්නම් ඉස්සරහට යන්න. ඒ කියන්නේ දැන් මේ i1 ලොකු එක්කෙනා මේ ලොකු එක්කෙනානේ මේ පොඩි දෙන්නෙකුට බෙදලා තිබ්බේ. i1 ලොකු එක්කෙනා මේ i2 i3 දෙන්නට පොඩි දෙන්න අපි පොඩි තැනින් ඉස්සරහට යන්න පටන් ගමු. එහෙනම් මම ගත්තොත් i3 කියලා මෙන්න මේක. මේක i3 මේක i3 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 නේ i3 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 මෙයා මෙන්න මේ පැත්තට යනවා. දැන් මේ ලොකු තැනින් නෙමෙයි පටන් ගත්තේ i3 ගෙන් පටන් ගත්තා නම් මෙයා ඉදිරියට යනවා කොච්චරක් වෙනකන්ද? තවත් බෙදුමක් හම්බ වෙනකම්. තවත් බෙදුමක් හම්බ වෙනකම් මෙයා ඉදිරියට යනවා. මැද තියෙන කෝෂ වලින් වැඩක් තියනවද? නෑ මෙයා කෝෂ තකන්නේ නෑ. මේ මැද තියෙන ප්‍රතිරෝධවත් අභ්‍යන්තර ප්‍රතිරෝධවත් කෝෂවත් වැඩක් නෑ. ධාරාවක් ලකුණු කරලා තිබ්බනම් මේ i3 කියන ධාරාව කෙලින්ම ඉදිරියට ගමන් කරනවා. එයාට සංදියක් ඒ කියන්නේ t සංදියක් y සංදියක් කියන බෙදුමක් දෙකට බෙදෙනවා නම් හෝ තුනට බෙදෙන තැනක් එනකම් මෙයා ඉදිරියට ගමන් කරනවා. එහෙනම් මෙන්න මේ i3 මේ දක්වා ගමන් කරා. මෙන්න මේ i2 මොකද වෙන්නේ? ගමන් කරනවා. මේ ප්‍රතිරෝධය හරහා යනවා. මේ ප්‍රතිරෝධය හරහා යනවා. මේක හරහා යනවා. මේක හරහා යනවා. මේ හරහා යනවා. මෙන්න මේ i2 මෙන්න මේ පාර දිගේ මෙතනට යනවා. පැහැදිලිනේ? i3 මෙන්න මේ පාර දිගේ යනවා. i2 මෙන්න මේ මාර්ගය ඔස්සේ මෙතනට යනවා ගමන් කරනවා. පැහැදිලි නේද? right. එහෙනම් මොකද කරන්නේ? දැන් මෙතනදී මේ පැත්තෙන් i2 ගියා මේ පැත්තෙන් i3 ආවා. දැන් මේ දෙන්න එකතු වෙනවා මෙතන. මේ දෙන්න එකතු වෙනවා මේ. දැන් මෙයා මේ පාර දිගේ මෙහෙම ආවා. මෙයා මේ පාර දිගේ මෙහෙම ආවා. මේ දෙන්න මෙන්න මේ සංදියේද එකතු වෙනවා. එහෙනම් මේ සංදියේද එකතු වෙලා මොකද වෙන්නේ? මෙතනින් එහාට යනවා i2 ධන i3 එහෙමනම් මෙතනට යනවා i2 ධන i3 මෙතනට එළියට යනවා i2 ධන i3 i2 ධන i3 එහෙනම් මේ i1 සමාන වෙනවා i2 ධන i3. හැබැයි මම මේ සමීකරණයේදී i1 ගාගත්තේ නැහැ. i1 ගාගෙන හදන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. ඒ ක්‍රමය ගොඩාක් දීර්ඝ වෙනවා පුතේ. පැහැදිලිද? දැන් මම මෙතන කුඩාම තැනින් පටන් ගත්තා i3 මෙතනට අරන් ආවා. මෙන්න මේ පාර දිගේ i2 අරන් ආවා. i2 ධන i3 මෙතනට ගත්තා. right. එහෙනම් මේක i2 ධන i3 මෙන්න මෙහෙම ගිහිල්ලා මෙතනට අරන් එනවා. i1 කියන්නේ කීයද? i2 ධන i3. නේද? right. මට සමහර විට කියනවා මෙන්න මෙහෙම දෙයක්. දැන් දරුවනේ අපිට කියනවා B සංදියට කර්චොෆ්ගේ පළවෙනි නියමය සොයන්න. යොදන්න. සමහරවිට අපිට අහනවා B සංදියට කර්චොෆ්ගේ පළවෙනි නියමය යොදන්න කියලා. දැන් මම මේ සංදිය ගන්නවා B සංදිය i1 i2 i3 මෙහෙමනේ තියෙන්නේ. right. සාමාන්‍ය කර්චොෆ්ගේ පළවෙනි නියමය කියන්නේ ඕනෑම සංදියකට ඇතුල් වන සහ පිටවන ධාරාවන්ගේ වීජයයික ශුන්‍යයි.
ඕනෑම සංදියකට ඇතුළු වන සහ පිටවන ධාරාවන්ගේ වීජයේ ඓක්‍ය ශුන්‍යයි. ඕනෑම සංදියකට ඇතුළු වන සහ පිටවන ධාරාවන්ගේ වීජයේ ඓක්‍ය ශුන්‍යයි. සංදියට ඇතුල් වන ධාරාවන් මම කියනවා ධන ධාරාවන් කියලා. සංදියෙන් පිට වෙන ධාරාවන් ඍණ කියලා කියනවා. සංදියට ලැබෙන ධාරාවන් ධන කියනවා. පිටවන ධාරාවන් ඍණ කියලා කියනවා. මෙයාලගේ එකතුව ශුන්‍යයි. එහෙනම් මම මෙන්න මේ B කියන සංදියට කර්චොෆ්ගේ එක දානවා. පළවෙනි නියමය I1 කියන්නේ මේ B සංදියට ධාරාව දෙන කෙනෙක්. I2 සහ I3 කියන්නේ මෙන්න මේ I2 සහ I3 කියන්නේ ධාරාවන් පිට වෙන අය. සමානයි බිඳුවයි I1 සමානයි I2 ධන I3. මට යම් කිසි හේතුවකින් කියලා තිබ්බා මෙන්න මේ B සංදියට කර්චොෆ්ගේ පළවෙනි නියමය යොදාන්න කියලා ඔන්නමයි හේතුව. හරි. දැන් මම ධාරාවන් ලකුණු කරද්දී කුඩා තැනින් පටන්ගෙන මෙතනට ආවා. කුඩා අනිත් තැනින් පටන්ගෙන මෙතනට ආවා. මේ දෙන්න එකතු වෙලා මෙහෙම ගියා. මං I1ව ගාගත්තේ නැහැ. දැන් මට එක්කෝ කියනවා කැමති පුඩු දෙකකට මේක හොඳට අහගන්න පටල ගන්න එපා. කැමති පුඩු දෙකකට කර්චොෆ්ගේ දෙවන නියමය යොදා I1 I2 I3 සොයන්න කියලා අහනවා. කැමති පුඩු දෙකකට කර්චොෆ්ගේ දෙවන නියමය යොදා I1 I2 I3 හොයන්න කියලා කියනවා. මගේ පළවෙනි සමීකරණය මම ලියනවා. අපි මෙතන හොයාගත්තා. I1 සමානයි I2 ධන I3. පළවෙනි සමීකරණය දැන් මම ගත්තොත් මට කැමති පුඩු දෙකකට කර්චොෆ්ගේ දෙවෙනි නියමය යොදන්න කිව්වොත් මට වඩාත්ම ලේසි පුතේ මෙන්න මේ වැඩියෙන්ම වටේ යන පාරට කර්චොෆ්ගේ පළවෙනි නියමය යොදන එක නේද? වැඩියෙන්ම වටේ යන පාරට කර්චොෆ්ගේ දෙවෙනි නියමය යොදන එක පළවෙනි නියමය නෙමෙයි දෙවෙනි නියමය යොදන එක නේද? පළවෙනි නියමය නෙමෙයි දෙවෙනි නියමය. රයිට්. මෙන්න මේ වැඩියෙන්ම වටේ යන පාරට කර්චොෆ්ගේ දෙවෙනි නියමය යොදන එක නේද? මේ පාරේ කොහේ හරි ප්‍රධාන කෝෂය තියෙනවද අපි බලමු. මෙන්න මේ මගේ අත යන පාර දිහා බලන්න පුතාලා. මගේ මේ අත යන පාර දිහා බලන්න. මෙන්න මේ අත යන පාර ගත්තොත් මෙන්න මේ පාර දිගේ හරි. එතකොට මට හැකියාව තියෙනවා මේ පරිපථය පොඩ්ඩක් කුඩා කරගත්තොත් මම මෙන්න මේ විශාල කෝෂයේ ධනාග්‍රයෙන් පටන්ගෙන මෙන්න මේ පාර දිගේ යන්න යනවා. විශාලම කෝෂයේ ධනාග්‍රයෙන් පටන්ගෙන මෙන්න මේ පාර දිගේ යන්න යනවා. හරි. එතකොට මම ගත්තොත් එහෙම මේ පාර දිගේ යද්දී මෙතනට එද්දි මට රයිට් මම මොකද කරන්නේ කර්චොෆ්ගේ දෙවෙනි නියමය නම්
මම කර්චොෆ්ගේ දෙවෙනි නියම එහෙනම් මම දානවා සිග්මා E සමානයි සිග්මා IR. එතකොට මම මෙතනට එනවා කිසිම කෝෂයක් නැහැ. කිසිම කෝෂයක් නැහැ. කිසිම කෝෂයක් නැහැ. මෙතනට එද්දි හම් වෙනවා මෙන්න මේ 100 කියන කෝෂයේ ධනාග්‍රය මුලින්. මම විශාලම කෝෂයෙන් පටන්ගෙන මෙන්න මේ විශාල මාර්ගයේ දිගයේදී මට අහු වෙනවා මෙන්න මේ 100 කියන කෝෂයේ ධනාග්‍රය. එහෙනම් ධනාග්‍රය හම් වෙනවනේ ඒක ධන කෝෂයද ඍණ කෝෂයද? ධනාග්‍රය මුලින් හම් වෙනවා ඍණ කෝෂයක්. ඍණාග්‍රය මුලින් හම් වෙනවා නම් ඒක ධන කෝෂයක්. ඍණ 100 ධන 400 මෙහෙම යද්දී මම විශාලම කෝෂයේ ධනාග්‍රයෙන් පටන්ගෙන මෙන්න මේ පාර දිගයේදී මට මෙන්න මේ 100යි වෝල්ට් කියන කෝෂය හම්බ වෙනවා. මේකේ ධනාග්‍රය හම්බ වෙන්නේ නම් මේක ඍණ 100යි විදියට ගන්නවා. ඉස්සරහට යද්දී මට අන්තිමේට හම්බ වෙනවා මෙන්න මේ 400යි වෝල්ට් කියන ප්‍රධාන කෝෂය. මේකේ ඍණාග්‍රය හම්බ වෙන්නේ නම් මේක ධන 400යි. මට ඇඟිල්ල තියාගන්න ධනාග්‍රයට චුට්ටක් ඉස්සරහයි. මෙහෙම ඇඟිල්ල තියාගෙන මම යද්දී මට මුලින් හම්බෙන්නේ ඍණාග්‍රය නම් ධන කෝෂයක්, ධනාග්‍රය නම් ඍණ කෝෂයක්. හරි. දැන් මම මේ පාර දිගේ දෙවෙනි වතාවට යනවා IR ගුණිත. මෙතන ප්‍රතිරෝධය එකයි. මෙයාගේ ධාරාව I2 ධන I3යි. එක වතාවක් I3යි ධන හය වතාවක් I2 ධන I3යි. එක වතාවක් I2 ධන I3යි හය වතාවක් I2 ධන I3යි. දැන් මෙතනට එනවා මෙතනට එද්දී 10 වතාවක් I2යි මේ. මෙතන ධාරාව 10 වතාවක් I2යි. දහය වතාවක් I2යි. මෙතනට එද්දි 3 වතාවක් I2යි. 3 වතාවක් I2යි. මෙතනට එනවා නෑ මෙතනට එනවා නෑ මෙතනට එනවා නෑ. බලමු පය පාරක් අපි චෙක් කරලා හැම වෙලාවෙම ඩබල් චෙක් කරන්න. එක වතාවක් I2 ධන I3යි. 6 වතාවක් I2 ධන I3යි. 10 වතාවක් I2යි. 3 වතාවක් I2යි. හරි. බලමු මෙතන සමීකරණයක් හදාගන්න. මම මේ සමීකරණය පොඩක් පළවෙනි සමීකරණ මම මේ පැත්තෙන් තියන්නම්. හාරසිය 100ක් ගියම පුතේ කීයද? 300. I2 ධන I3යි ධන 6යි I2 ධන 6යි I3යි 10යි I2 ධන 3යි I2 කියන්නේ 10යි 10යි 3යි 13යි I2 ධන I2 පද මේ තියෙන්නේ 13යි 6යි 19යි 19යි 2යි 20යි I2 300 සමානයි 20යි
I2 ධන I3 පද තියෙන මෙන්න මේ දෙන්න 6 1යි 7යි I3 එහෙනම් මේ සමීකරණයත් මේ සමීකරණ අපි දාමු දෙවෙනි සමීකරණය කියලා. දෙවෙනි සමීකරණය කියලා අපි දාමු. දැන් මට තුන්වෙනියට right මට කර්චොෆ් දාන්න පුළුවන් පුඩු දෙකක් තියෙනවා. නේද? දැන් මේකේ ලේසිම පුඩුව තමයි පුතේ මේ ප්‍රධාන කෝෂය 80සේ මෙන්න මේ මාර්ගය තමයි මට වඩාත් පහසු. නේද? මෙන්න මේ ප්‍රධාන කෝෂය 80සේ මෙන්න මේ මාර්ගය තමයි මට වඩාත්ම පහසු මාර්ගය වෙන්නේ. එවනම් මම මෙන්න මේ මාර්ගයට දානවා කර්චොෆ්ගේ දෙවෙනි නියමය මම IR මෙතන මේ ලිව්වේ නැහැ මම පාත් එක කොහොමද කියලා නේ. සිග්මා E සමානයි සිග්මා IR සිග්මා E සමානයි සිග්මා IR මම දාපු පාත් එක E ලියන්න වෙයි A B C D E F A ට කියලා ලියන්න වෙයි. දැන් මම දෙවනියට මෙන්න මේ පාරට කර්චොෆ්ගේ දෙවෙනි නියමය යොදනවා. දැන් මම මේ ටික හොයලා ඉවර නිසා මම මේ ටික අයින් කරන්නම් පැත්තකට. අපි මෙන්න මේ දෙවෙනි විශාල මාර්ගයට මෙන්න මේ දෙවෙනි විශාල මාර්ගයට ප්‍රධාන කෝෂ 80සේ මෙන්න මේ දෙවෙනි විශාල මාර්ගයට දාලා බලමු කර්චොෆ්ගේ දෙවෙනි නියමය. මට මේකට දාන්නත් පුළුවන් මේකට දාන්න පුළුවන් මේකට දැම්මම දිග වෙන කතන්දරේ. මම මේක පෙන්නලා ඉන්න මේ I යන්නේ එකම පැත්තට ඒක නිසා ඉතාම පහසුයි. හය වතාවක් sorry මම ලියනවා A B E F A ට A B E F A සංවෘත පුඩුවට කර්චොෆ්ගේ A B E F A සංවෘත පුඩුවට කර්චොෆ්ගේ දෙවන නියමයෙන් අපි යන්නේ මේ පාරේ කෝෂ හොයාගෙන ප්‍රධාන කෝෂයට චුට්ටක් ඉස්සරහින් මම ඇඟිල්ල තියා ගන්නවා. කෝෂ නැහැ මෙතනට එනකන් කෝෂ නැහැ. මෙතනට එනකන් කෝෂ නැහැ මෙතනට එනකන් කෝෂ නැහැ. මෙතනටදී මට හම් වෙනවා මේ 200 ධනාග්‍රය. එහෙනම් මේ කෝෂයේ ඍණ 200යි. කෝෂයේ ඍණ 200යි. සිග්මා E සමානයි IR ඍණ 200යි. මෙහෙම එනවා මෙහෙම එනවා මෙහෙම එනවා. අන්තිමේට හම් වෙනවා ප්‍රධාන කෝෂයේ ඍණාග්‍රය. ප්‍රධාන කෝෂයේ ඍණාග්‍රය හම් වෙනවා කියන්නේ මේක ධන 400යි. සමානයි සිග්මා IR
එක වතාවක් i2 ධන i3 එක වතාවක් i2 ධන i3 එක වතාවක් i3 එක වතාවක් i2 ධන i3 හය වතාවක් i2 ධන i3 හය වතාවක් i2 ධන i3 දෙක වතාවක් i3 එක වතාවක් i3 නේ දැන් මෙහෙ පාර දිගේ එන්නේ දෙක වතාවක් i3 එක වතාවක් i3 බලමු ප්‍රතිරෝධ 1යි 2යි 3යි 4යිද තියෙන්නේ කියලා ප්‍රතිරෝධ 1යි 2යි 3යි 4යි තියෙනක බලමුද අපි ගත්තොත් එහෙම 400න් 200ක් ගියාට පස්සේ 200යි i2 ධන i3 6යි i2 ධන 6යි i3 ධන 2යි i3 ධන i3 අපි i2 පද ගත්තොත් මෙන්න මේ දෙන්න විතරයි ඉන්නේ i2 පද මේ දෙන්න විතරයි ඉන්නේ right අපිට ඉන්නේ මෙන්න මේ දෙන්න විතරයි 6 1යි 7යි i2 ධන i3 පද ඉන්නවා මෙයා 1යි 6 1යි 7යි 7යි 2යි 9යි 9යි 1යි 10යි නේ 6 1යි 7යි 7යි 2යි 9යි 9යි 1යි 10යි 10යි සමානයි 200යි මේක මගේ තුන්වෙනි සමීකරණය මේ සමීකරණෙත් ගමු බලන්න උතන්ට 200 සමානයි 7යි 2 ධන 10යි 3 බලමු අය 6 1යි 7 7 2 9 මේක 10යි 10යි 3 6 1යි 7යි 2 හරි දැන් මට මෙන්න මේ සමීකරණ තුන තමයි විසඳන්න තියෙන්නේ මෙන්න මේ සමීකරණ තුන තමයි විසඳන්න තියෙන්නේ දැන් මේ සමීකරණ තුන විසඳන්න තියෙනවා කොහොමද සමීකරණ තුන විසඳන්න ලේසි නිකන් සංගුණක සමාන වෙන පාටක් පේන්නවත් නැහැ නේද සංගුණක සමාන වෙන පාටක් පේන්නවත් නැහැ මම මෙතන i එකේ මෙන්න මේ පළවෙනි සමීකරණයේ පද තුනක් තියෙනවා හැබැයි මේ දෙන්නගේ තියෙන පද දෙක ගන්න
පළවෙනි සමීකරණයේ පද 3ක් තියෙනවා. හැබැයි මෙයාගේ තියෙන පද 2 ගන්න. ඒ නිසා මම උක්ත කර ගන්නවා ලේසි කියලා හිතෙනවා මේ 10න් බෙදෙනත් නිසා. මට තුන්වෙනි සමීකරණයෙන් මට හිතෙනවා මේ තුන්වෙනි සමීකරණේ i3 උක්ත කරගන්න. මට මේ කැමැති සමීකරණ දෙකෙන් i2 හෝ i3 උක්ත කරගන්න පුළුවන්. 2 හෝ 3 සමීකරණ දෙකෙන් ඕනනම් දෙවෙනි සමීකරණයෙන් i2 උක්ත කරන්නත් පුළුවන්. දෙවෙනි සමීකරණයෙන් i3 උක්ත කරන්නත් පුළුවන්. තුන්වෙනි සමීකරණයෙන් i2 උක්ත කරන්නත් පුළුවන්. තුන්වෙනි සමීකරණයෙන් i3 උක්ත කරන්නත් පුළුවන්. කැමැති විදිහට මට උක්ත කරන්න පුළුවන්. හැබැයි මම මගේ පහසුව තහා උක්ත කරනවා මෙන්න මෙහෙම. මම ලියනවා 3 සමීකරණයෙන් i3 මේ තුන්වෙනි සමීකරණයෙන් i3 උක්ත කර i3 උක්ත කර 3 සමීකරණයෙන් i3 උක්ත කර එය දෙකට ආදේශ කරමු. එන තුන්වෙනි සමීකරණය 200 සමානයි 7යි i2 ධන 10යි i3 මේක මේ පැත්තට එනවා 200 ඍණ 7යි i2 සමානයි 10යි i3 එහෙනම් අපි මේකෙන් මේක හරස් ගුණ කරනවා 200 ඍණ 7යි i2 සමානයි 10 සමානයි i3 200 ඍණ 7යි i2 බෙදීම 10 සමානයි i3 මේක මම මෙහෙම වරහන් ඇතුළට දාලා දැන් මේ i3ට ආවාගය මම මේ i3 උක්ත කරගත්තේ පුතේ මේ i3 උක්ත කරගත්තේ තුන්වෙනි සමීකරණයෙනේ මේක දානවා දෙවෙනි එකට මම ලියනවා ඉහත i3 අගය දෙකට ආදේශයෙන් ඉහත i3 අගය දෙකට ආදේශයෙන් අපි දෙවෙනි සමීකරණය 300 සමානයි 20යි i2 ධන 7යි i3 20යි i2 ධන 7යි i3 300 සමාන මේක වරගමු අපි මහන්සි වෙන්නේ දෙවෙනි එකනේ දැන් මම මේ i3 කෑල්ල වෙනුවට මෙන්න මේ මුළු කෑල්ල ගෙනත් දානවා පුතා මේ මුළු කෑල්ල ගෙනත් දානවා i3 වෙනුවට මෙන්න මේ i3 වෙනුවට මෙන්න මේ කෑල්ල ගෙනත් මම මෙතනට දානවා එහෙනම් මට එනවා 300 සමානයි 20යි i2 ධන 7යි i3 කියන්නේ 200 ඍණ 7යි i2 200 ඍණ 7යි i2 බෙදීම 10යි 200 ඍණ 7යි i2 බෙදීම 10යි
දැන් ඔන්න ඇවිල්ලා තියෙනවා. දැන් මට මේකේ ඔක්කොම i දෙක පද තියෙන මේ ඉර යට තියෙන 10 අයින් කරගන්න ඕනේ. නේද? මෙන්න මෙතන මේකේ ඉර යට තියෙන 10 අයින් කරගන්න ඕනේ. එහෙනම් මම මෙන්න මේ ඉර යට තියෙන 10 අයින් කරන්න පුතේ. මේක වැඩි කරනවා 10න්. මේක වැඩි කරනවා 10න්. මේක වැඩි කරනවා 10න්. 300 වැඩි කිරීම 1000යි කියන්නේ 3000යි. 20 වැඩි කිරීම 10යි කියන්නේ දන right. එතකොට මේ 10ට මේ 10 කැපෙනවා. මම මේ 10 නැති කරන්න මේකත් 10ෙන් වැඩි කරා. එකතු කිරීමෙන් අඩු කිරීමෙන් වැඩි කිච්ච මෙයාවත් 10ෙන් වැඩි කරා මෙයාවත් 10ෙන් වැඩි කරා. පුතේ මෙන්න මේ 7න් මෙහා තියෙන මෙන්න මේ මුළු කෑල්ල තනි ප්‍රකාශනයක්. මොකද මේ වරහන තියෙන නිසා මෙන්න මේ කෑල්ල තනි ප්‍රකාශනයක් නිසා මේ 10 නැති වෙන්නේ මේ සෙට් එකම වැඩි කරා 10. මේක එකතු කිරීමෙන් වෙන් වෙච්ච අලුත් පදයක්. මේක සමාන කිරීමෙන් අනිත් පැත්තේ තිබ්බ පදයක් තමයි මේක 10 වැඩි. එතකොට මට එනවා 7 වරක් 2 14යි 7 වරක් 7 49යි i2. තුන්දාහරෙන 1400 සමානයි 200න් 49ක් ගියාම 151යි i2. එහෙනම් මට එනවා 3000න් 1400යි කියන්නේ 1600යි සමානයි 151යි i2. මම මේකෙන් මේක බෙදනවා 1600 බෙදනවා 151න් මට එනවා i2. 1600 බෙදනවා මම 151න් මට එනවා i2. එහෙනම් මම 1600 බෙදමු බලන්න 151න් 1600 10.596 10.596 10.596 ඇම්පියර් සමානයි i2. ඔන්න i2 ගියගේ මම හෙව්වා 10.596. මට මේ විදිහටම හැකියාව තියෙනවා i3 හොයන්න. දැන් මෙතන පුතේ i3 උක්ත කරලානේ. මම මෙන්න මේ උක්ත කරපු කෑල්ල මේ i3 උක්ත කරලා නිසා මම මේක දාන්න 4 වෙනි සමීකරණය කියලා. හරි. ඒ කොපි කරලා ගන්න. එතකොට මට i2 ගාගේ මෙතන තියෙනවා. මේක මෙතනට ආදේශ කරන මට i3 ගන්න පුළුවන් නේ. හරි. මම ලියනවා i2 සමානයි 10.596 4ට ආදේශයෙන් i2 වෙනකොට මෙන්න මේ අගය දානවා 200 ඍණ 7 වතාවක් 10.596 බෙදීම 10 සමානයි i3 7 වැඩි කිරීම
10.596 74.172 200 ඍණ 74.172 අපිට 125.828 125.828 125.828 බෙදීම 10 සමානයි i3 එහෙනම් මේ i3 කියගේ මට ලියන්න පුළුවන් 12 මේ 10 බෙදුවම 5යි 8යි 2යි 8 සමාන i3 මේක වට යන්න පුළුවන් 12.5යි 8යි 3 සමානයි i3 කියලා. ඔන්න මට i3 කියගේ ආවා. දැන් දරුවනේ මට i2 කියගේ දන්නවා i3 කියගේ දන්නවා. මට ඊටාම පහසුවෙන් i1 කියගේ හොයන්න පුළුවන් නේද? ඊටාම පහසුවෙන් i1 කියගේ හොයන්න පුළුවන් නේද? i1 සමාන i2 දන i3 i3 කියගේ අපි දන්නවා 12.5යි 8යි 3 i2 කියගේ 10.596 අපි ගත්තොත් මේ දෙක තුරම බලන්න අපි 10.596 ධන 12.583 අපිට නම් 23.179 23.179යි ඇම්පියර් i1 ගන්න. එමනම් දරුවනේ මම දැන් i1 i2 i3 කියන තුන් දෙනාම හොයලා ඉවරයි. දැන් එහෙනම් දරුවනේ අපි ඔන්න i1 i2 i3 අගයක් තුනම හොයාගත්තා. මෙහෙම ලියන්නම් පැහැදිලිව. i1 අගය 23.179යි. i2 අගය 10 ඇම්පියර් කියලා දාමු 10.596යි ඇම්පියර් i3 සමානයි 12.583 දරුවනේ දැන් දැන් බලන්නකෝ මෙන්න මේ පරිපථය ඔබට යම් කිසි හේකින් මෙන්න මේ පතේදී මෙන්න මේ පතේ ඔස්සේ ඔබට කර්චොෆ් නියම දාන්න තිබ්බනම් මොකද වෙන්නේ?
මෙන්න මේ පතේ ඔස්සේ කර්චොෆ් නියම දාන්න තිබ්බනම් මොකද වෙන්නේ? දැන් අපිට මේ ටික යන්න පුළුවන්. මේ ටික ප්‍රශ්නයක් නැහැ. මෙතනදී මොකද වෙන්නේ? දැන් අපි ගමන් කරන දිශාවට විරුද්ධ දිශාවට තමයි I3 තියෙන්නේ. එහෙනම් IR ගුණිත ගද්දී මෙන්න මේ IR ගුණිතය සහ මේ IR ගුණිතය ධන IR ගුණිත විදිහට අපි ගන්නෙ ඍණ IR ගුණිත විදිහට. දැන් මෙන්න මෙහෙම මෙයා මේ පැත්තට මෙහෙම යද්දී අපි ගන්නෙ ධන IR විදිහට ඍණ IR විදිහට ගන්න. ඔව් මේ දැන් අපි ධාරා මෙන්න මේ කර්චොෆ් නියමයේ මෙහෙම යොදාගෙන යද්දී දැන් අපි යන පැත්තට විරුද්ධ පැත්තට ආයි තිබ්බනම් අපි ඒ අයව ගන්න කවුරු විදිහටද? ඍණ I විදිහට ගන්න. හරි. දැන් එතකොට කෝෂය මොකද වෙන්නේ? අපි ටිකක් හදලා බලමුද? රයිට්. අපි මෙහෙම කරමු. දෙවෙනි සමීකරණේ තියමු. හරිද? තුන්වෙනි සමීකරණයේ විදි වෙනුවට අපි බලමු කොහොමද ගත්තොත්ද හරි කොහොම ගත්තොත්ද අපිට මේ ගනුදෙනුව සාර්ථක වෙන්නේ කියලා. හරි. දැන් මම ගත්තොත් මට මෙන්න මේ පාර දිගේ යන්න ගියොත් මොකද වෙන්නේ? මට මෙතන IR ගුණිතය ධන මෙතන IR ගුණිතය ධන. හැබැයි මෙන්න මේ IR ගුණිතය මොකද වෙන්න ඕනේ? ඍණ වෙන්න ඕනේ. මේ IR ගුණිතය ඍණ වෙන්න. මම මේ කෝෂේ සාමාන්‍ය අපි ධනාග්‍රයකට එහා පැත්තනේ ගන්න. හැබැයි මේ කෝෂේ මට ගන්න වෙන්නේ කොහොමද? ඍණාග්‍රයට එහා පැත්ත තමයි ගන්න වෙන්නේ. ගන්න අතිශය සංකීර්ණ වෙනවා. ඒ නිසා ගොඩක් වෙලාවට හොඳම දේ තමයි පුතේ ධාරාව යන පැත්තට ගණනය කරන්න. නැත්නම් මේක තේරෙන සිංහල භාෂාවෙන් කිව්වොත් අඤ්‍ය බජල් වෙනවා. හරි. දැන් අපි බලමු මේකේ හොයන්න පුළුවන් දේවල් මොනවද තියෙන්නේ කියලා. විශේෂයෙන්ම අපිට දැන් මේ ගැටලුව ටිකක් නවම ආකාරයක ගැටලුවක් නිසා අපි බලමු මෙන්න මෙයාලගේ දැන් මට මේ සමීකරණ වැඩක් නැති නිසා මම I1 I2 I3 උඩට ගන්නම් අරගෙන පරිපථයට ගමු. පරිපථයට ගමුනේ. දැන් මං ගත්තොත් එහෙම මෙන්න මේ කෝෂය දැන් මේකේ සිම්පල් R සමාන 1යි. ඒ කියන්නේ 400 වෝල්ට්. එතකොට මේකේ ධනාග්‍රේ එළියට තමයි දරාව ගන්නේ. දැන් මේකේ විද්‍යුත් ගාමක බලය 400යි. මෙන්න මේ කෝෂයේ ධනාග්‍රයෙන් එළියට ගිහින් තියෙනවා I2 ධන I3 කියලා ධාරාවක්. එහෙනම් මට මෙන්න මේ කෝෂයේ අතර මේ කෝෂයේ කිව්වොත් මට මෙන්න මේ මුළු කොටසම පුතේ කෝෂයට අයිති වෙනවා.
මෙන්න මේ මුළු කොටස්ම කෝෂයට අයිති වෙනවා. ඊගෙන් එළියට යනවා. ඊගේ ධනාග්‍රයෙන් එළියට යනවා. ඊරින IR සමානයි V. ඒ කියන්නේ 400 ඍණ I කියලා කියනවා. I2 ධන I3 වතාවක් සිම්පල් R සිම්පල් R ගගේ එකයි සමානයි V. එවන අපි දන්නවා 400 ඍණ I2 ධන I3යි කියන්නේ පුතේ බලන්නකො මේ. I2 ධන I3යි කියන I1යි නේ. I2 ධන I3යි කියන I1යි. I2 ධන I3යි කියන I1යි. I1 යගේ කීයද? 23.179. 23.179. Ampere. 23.179 ampere. එහෙනම් මට ලියන්න පුළුවන් 400 ඍණ I2 ධන I3යි කියන්නේ I1යි. I1 යගේ මෙන්න මෙච්චරයි. 23.179 වැඩි කිරීම R කියන්නේ 1යි. සමානයි V 400 ඍණ 23.179 සමානයි V 400 ඍණ 376.821 376.821 376.821 අයත් අඩු කරලා බලන්න 400න් 23.400න් අඩු වෙන්න ඕනේ 23.179 376.821 මේක වෝල්ට් V එහෙනම් 400යි E සමාන 400යි වෝල්ට් හරහා විභවාන්තරය 376.821 වෝල්ට්. ඔය එකක්. දැන් මම මෙතන ගලවලා ගත්තා. මෙන්න මේ අඬුව මම ගලවලා ගත්තා. ඊට පස්සේ පුතේ මං ගලවලා ගන්න මෙන්න මෙතන. මෙතන. දැන් මෙතන ධනාග්‍රය ඇතුළට ඇවිල්ලා තියෙනවා. මේ හොඳට බලන්නකෝ. මම ගත්තොත්
මෙන්න මේ කෝෂයේ E නම් I ධාරාව ධනාග්‍රයෙන් පිටතට නම් යන්නේ E ගෙන් අඩු වෙනවා IR සමානයි V. ධනාග්‍රය ඇතුළට නම් ඇතුල් වෙන්නේ ධනාග්‍රය මෙන්න E වැඩි වෙනවානේ. දැන් මේ E ගෙන් එළියට එනවා කියන්නේ E තිබ්බට වැඩි අඩු වෙනවා. මෙතනදී පිටතින් එනවා කියන්නේ මෙයා එන්න වැඩි වෙනවා. ඒ කියන්නේ මේක I නම් මේක E නම් මේක R නම් E ධන IR සමානයි V වෙනවා. E ධන IR සමානයි V වෙනවා. එහෙමනම් මෙතනදී මොකද වෙන්නේ? ධනාග්‍රයෙන් ඇතුල් වෙනවා. ඒ කියන්නේ තිබ්බට වැඩිය වැඩි වෙනවා. ධනාග්‍රයෙන් ඇතුල් වෙනවා කියන්නේ මේ කෝෂය පිරෙනවා. සමානයි V 200 මෙතන යන I ගියාගේ I 3යි I 3යි කියන්නේ I 3 12.583යි 12.583යි එහෙනම් මේක එනවා 200 එහෙමනම් මෙන්න මේ 200යි ඕම් කෝෂය හරහා විභවාන්තරය සමානයි 212.583යි වෝල්ට්. අපි බලමු මෙන්න මේ CI වෝල්ට් කෝෂය. මෙන්න මේ CI වෝල්ට් කෝෂය. කොතේ මේ ධනාග්‍රයෙන් එළියට I යනවා කියන්නේ මේ කෝෂය විසර්ජනය වෙනවා. කෝෂය විසර්ජනය. මේ කෝෂය ආරෝපණය. මේකේ කෝෂය විසර්ජනය වෙනවා මේකේ කෝෂය ආරෝපණය වීම සිද්ධ වෙනවා. E සමානයි CI වෝල්ට්. එහෙනම් මට ලියන්න පුළුවන් E ධන මේ ඊට ධනාග්‍රයෙන් ඇතුල් වෙනවා. ඒ කියන්නේ E එන්න එන්න වැඩි වෙනවා. සමානයි V 100 ධන I කියන්නේ I 2යි. I 2 යගේ 10.596යි සිම්පල් R ගගේ 3 සමානයි V 10.596 131.788 V හරි ඔය ටික අපි දරුවනේ දැන් මට මෙන්න මේ ප්‍රතිරෝධ තුනේ ඒ කියන්නේ 6 යෝම් 2 යෝම් සහ 10 යෝම් කියන තුන් දෙනාගේ ක්ෂමතාවන් හොයන්න දුන්නා. මෙන්න මේ 6 යෝම්ගේ මෙන්න මේ 2 යෝම්ගේ 10 යෝම්. හරි. අපි
මෙන්න මේ දත්ත ටිකත් එක්ක මේ තුන් දෙනා කොපි කරලා ගමු. අනවශ්‍ය ටික ඊට පස්සේ අයින් කරමු ඈ. මම මෙන්න මේ අභ්‍යන්තර ප්‍රතිරෝධ වල නෙවෙයි පුතාලා පුතා දැන් මෙන්න මෙයා හරහා ගන්න i2 ධන i3යි කියන්නේ කීයද? 6 යෝම් හරහා i2 ධන i3යි කියන ගලනවා කියන්නේ කීයද? මට කියන්න පුළුවන් මෙන්න මේක i1යි කියනවා. එහෙනම් මට මෙන්න මේ 6 යෝම් හරහා ක්ෂමතාව p සමානයි i වර්ග r i කියලා කියන්නේ i1යි i1 යාගේ 23.179 r r කියන්නේ 6යි 23.179 23.179 537.266 537.266 3223.596 3223.596 මෙන්න මේ 6 ඕම් හරහා මෙන්න මෙයා හරහා ක්ෂමතාව මෙතන ධාරාව වෙන්නේ i1 සහ i2 එකතුව. sorry i2 සහ i3 එකතුව තමයි මෙයාගේ ධාරාව. මෙතන v දා ගන්න ගියොත් පුතේ සම්පූර්ණ මේක ඊටම සංකීර්ණ කාර්යයක් වෙනවා. ඊටම සංකීර්ණ කාර්යයක් වෙනවා. මට මෙන්න මෙයාගේ 2 ඕම්ගේ ක්ෂමතාව අවශ්‍ය නම් p සමානයි i වර්ග i කියලා කියන්නේ i3 12.583 r කියන්නේ 2 12.583 158.3 මේක දෙක කියලා ගන්නනේ 158.3 රයිට් මේක අපි වැඩි කරමු දෙකෙන් අපිට එනවා 316.663 316.663 වොට් p ක්ෂමතාව. එතකොට මට මෙන්න මෙයාගේ මෙතන මම p ගත්තොත් ක්ෂමතාව p සමානයි ඒත් i වර්ග r දාන එක මට ලේසි p සමානයි i වර්ග i ගියගේ i දෙකයි ඒ කියන්නේ 10.596 වර්ගයේ වතාවක් r කියන්නේ 10
10.596 වර්ගය එක්දාස එකසි විසි දෙකශම හතයි පහයි එක්දාස එක සිදකශම හතයි පහයි දරුවනේ දැන් මට මේ ගැටලුව සෑදීමේ තව ක්‍රමයක් ඉතුරු වෙලා තිබුණා. මම මුල්ම කොටසට යන්න. හැබැයි දැන් මම මේ හදපු ක්‍රමය තමයි වඩාත් ලේසිම ක්‍රමය. හරිද? දැන් මම මේ පෙන්වන ක්‍රමයට හදන එකත් වැරදි නෑ. හරි? ඒත් මේ ක්‍රමයට යන්න එපා. හරිද? දැන් දරුවෙක් ප්‍රශ්න කරන්න පුළුවන් නිසා තමයි මම මෙන්න මේකත් කියලා දෙන්නේ. එහෙමනේ තියෙන්නේ. මම මේ කොටස මෙහෙම ගන්නවා. සිම්පල් R ලා 1 ඕම් මෙතන 1 1 මෙතන 3 ඕම් ඒක ලකුණු කරන්න මම මෙන්න මෙහෙම මේක R 1 ඕම් මේක R සමානයි 1 ඕම් මේක R සමානයි 3 ඕම් මට මේක I1 I2 I3 කියලා තිබ්බේ මට පුළුවන් වුණා මෙහෙම ලියන්න මේක මේක I1 මේක I3 මේ I2 වෙනුවට ලියන්න පුළුවන් නේද මේක I1 මේක I2 මේක I3 නේ මට I2 කියන එක ලියන්න පුළුවන් නේද මෙන්න මෙහෙම ඕන මට ලියන්න පුළුවන් I1 සමානයි I2 දාන I3 නේ මට I2 ලියන්න පුළුවන් මේ I2 ලියන්න පුළුවන් I1 රින I3 කියලා I2 ලියන්න පුළුවන් I1 රින I3 එහෙමනම් මට මෙතන මේ I2 වෙනුවට ලියන්න පුළුවන් I1 රින I3 එතකොට මට මේක යන්න පුළුවන් I1 රින I3 මේක I1 රින I3 මේක I3 නම් මේක I3 නම් I3 මේ දෙක එකතු කරාම මට මේ පැත්තෙන් එන එකයි මේ පැත්තේ ගැන එකතු කරනවා මම මේක I රින I3 දන I3 මේකට මේක කැපෙනවා මේ දෙන එකතුලා හැදෙනවා I මේක I මේක sorry මේක I1 රින I3 I1 රින I3 I1 දැන් මට මෙන්න මේ පාර්ට් කර්චොෆ් දාන්න පුළුවන් මේ පාර්ට් කර්චොෆ් දාන්න පුළුවන් ඔබ දාලා බලන්න හරි මේ පාර්ට් මට කර්චොෆ් දාන්න පුළුවන් මෙන්න මේ පාර්ට් මට කර්චොෆ් දාලා බලන්න පුළුවන් මේක එක විදිහක්
හරි මම දාන්න යන්නේ නැහැ. හරි දැන් මෙන්න මේ ධාරාවල් ලකුණු කරා හොඳට බලන්න මේ. ඕකේ එක විදිහ. තව විදිහක් පුළුවන්. මට පුළුවන් මේක මෙන්න මෙහෙම කරන්න. මේ ටික මම අයින් කරලා දානවා. මට මෙතනින් i3 උක්ත කරන්න පුළුවන්. i1 සමානයි i2 ධන i3යි නෙමේ. i1 සමානයි i2 ධන i3යි නේ. හරි මට මෙතනදී i3 උක්ත කරන්න පුළුවන්. කොහොමද උක්ත කරන්නේ? i1 ඍණ i2 සමානයි i3යි. එහෙනම් i3 වෙනුවට මම ලියනවා. මෙතනින් මම i3 උක්ත කරගත්තා. i3 වෙනුවට ලියනවා. i3 සමානයි i1 ඍණ i2 i1 ඍණ i2 i1 ඍණ i1 ඍණ i2 මේ පැත්තේ යනවා i2 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 මේ දෙකවල එකතු වුණාම මේ දෙකවල එකතු වුණාම ආය පාරක් හැදෙනවා i1 ඍණ i2 ධන i2 මේකට මේ කැපෙනවා i1යි. එහෙනම් මෙතනින් i1යි විදිහට එනවා බලන්න. මෙතනින් එළියට ආවේ i1 i3 වලට දැම්මා i ඍණ 1 i ඍණ 2 කියලා. i1 ඍණ i2 කියලා දැම්මා i3 වෙනකොට මේ මෙතනින් i3 උක්ත කරගෙන i3 වෙනකොට ආවා i1 ඍණ i2යි කියලා. මේ පාර තමයි i1 ඍණ i2යි කියලා. මේ පැත්තෙන් i2 යන මේ දෙක එකතු වෙලා i1 හැදිලා මේ පාරදී යනවා. මට මේ විදිහට ලියලත් අවශ්‍ය නම් මෙන්න මේ පාත් එකට එක කර්චොෆ් නියමයක් මේ පාත් එකට කර්චොෆ් නියමයක් යොදලා මේ ගැටලු විසඳීමේ හැකියාවකුත් තියෙනවා. මම හිතනවා ඔබට දැන් මේ ගැටලුව හා සම්බන්ධයෙන් කරන්න පුළුවන් ක්‍රම තුනක් කියලා දුන්නා. ඒකේ මම පහතුම ක්‍රමය තමයි විසඳුවේ. හරි ඔබට දැන් අවශ්‍ය නම් මේ ගැටලුවත් මේ පාත් එකට කර්චොෆ් දාලා ඉස්සරලා උත්තර දෙකම ලැබෙනවද කියලා විසඳලා බලන්න. හොඳයි දරුවනේ එහෙමනම් අපි දීර්ඝ ලෙස කතා කරා මේ ගැටලුව විශේෂයෙන්ම වුන් ධාරාව ලකුණු කරලා දීලා තියෙන විදිහේ වෙලාවට අපි කොහොමද මෙවැනි ගැටලුවක් විසඳන්නේ කියලා අපි තවදුරටත් මේ ආකාරයේ ගැටලු කිහිපයක් සාකච්ඡා කිරීම සඳහා මීළඟ වීඩියෝ වෙත යොමු වෙමු.